අද අපිට විදුලි බල මණ්ඩලයත් ඒ වගේම තෙල් සංස්ථාවත් ප්‍රධාන වශයෙන් සාකච්ඡාවට බඳුන් කරන්න බැඳී සිටිනවා. අපි හිතනවා අපේ රටේ තෙල් සංස්ථාවටත් වූ ඉරණම බැලුවොත් අපේ රටේ මේ ආර්ථිකයේ ගමන් මගේ තියෙන විනාශකාරීත්වයම මේ තෙල් සංස්ථාව ඉතිහාසය අධ්‍යයනය කරොත් තේරුම් ගන්න පුළුවන්. තෙල් සංස්ථාවේ ඉතිහාසයට සමානයි අපි මේ අනුගමනය කරන ලද ආර්ථික ප්‍රතිපත්තියේ විනාශය. ඒ වගේම අද තෙල් සංස්ථාව මුහුණ දී තිබෙන අර්බුදයට සමානයි අද අපේ රට මුහුණ දී තිබෙන අර්බුදය. ඒ නිසා තෙල් සංස්ථාවේ ඉරණම විසිනු අද අපේ රට මුහුණ දී තිබෙන අර්බුදයේ විසිනු අපට පෙන්눔 කරන්න යන කවරක්වත් නෙවෙයි මේ අනුගමනය කරමින් තිබෙන ආර්ථික ප්‍රතිපත්තිය අතිශය විනාශකාරී අසාර්ථක ආර්ථික ප්‍රතිපත්තියක් බව. එනිසා මේ රටේ මා පාර්ලිමේන්තුවෙන් ඔබලගෙන් නොවේ මේ රටේ පුරවැසියන්ට අපි පෙන්වා දෙන්නේ මේ අනුගමනය කරනු ලබන ආර්ථික ප්‍රතිපත්තිය තීරණාත්මක ලෙස වෙනස් කිරීම සඳහා මේ රටේ පුරවැසියන් ඉදිරියට එන්නේ නැත්නම් අපේ මතු පරම්පරාව මේට වඩා බිහිසුණු විනාශකාරී ආර්ථික ප්‍රතිවිපාක වලට මුහුණ දෙන එක වළක්වන්න බෑ. මා තෙල් සංස්ථාව දිහාට ගත්තොත් ඔබ දන්නවා මේ තෙල් සංස්ථාව අපි ආරම්භ කරන විශේෂයෙන්ම පිරිපහදුව අපිට තිබුණා. ඒ ආශ්‍රිත කර්මාන්ත වලල්ලක් අපිට තිබුණා නයිලෝන් කර්මාන්තශාලාව. ඒ වගේම කෘමිනාශක නිෂ්පාදනය කරන්න, පෝර නිෂ්පාදනය කරන්න, නැව් තෙල් අංශයක් නේද? මෙවැනි විශාල ජාලයක්. ඒක තෙල් පිරිපහදුවත් එක්ක සම්බන්ධ වුණු විශාල කර්මාන්ත ජාලයක් අපිට තිබුණා. හැබැයි මේ බොහෝමයක් එක්ක විකුණලා, එක්ක වහලා, එක්ක විනාශකාරීත්වයට ගෙනිච්චා. එහි අවසන් ප්‍රතිවිපාක තමයි 1969 ඉඳන් අද වෙනකොට අවුරුදු 52කට ආසන්න කාලයක් දීර්ඝ කාලයක් දැල්වෙමින් තිබුණු ගිනි දැල්ල නිවා දමන්න සිදු වී තිබෙනවා. එයි අපිට ප්‍රශ්න ගොඩක් තියෙන රටක්, සල්ලි පොඩ්ඩක් තියෙන රටක්. එනිසා අපේ ප්‍රශ්න බාස්කට් එක ලොකුයි, සල්ලි බාස්කට් එක පොඩි. හැබැයි අපේ පාලකයන් සමත් වුණේ නැහැ ප්‍රශ්න බාස්කට් එකේ තියෙන ප්‍රමුඛතාවයේ මේ ප්‍රශ්න ටික තෝරාගෙන සල්ලි බාස්කට් එක වියදම් කරන්න. ඒ වෙනුවට තමන්ට ලැබෙන අල්ලස, කොමිෂන් ප්‍රමාණය, තමන්ගේ නෑදෑ හිතමිතුරන්ගේ නෑදෑ ව්‍යාපාරිකයන්ගේ ගජමිතුරු ඩීල් හරහා ප්‍රමුඛතාවයන් මුළුමනින්ම අවුල් වුණා. මේ පිරිපහදුව ඔබ හිතනවා තාක්ෂණය වෙනස් වෙනවා. 1969 විවෘත කරලා අද අවුරුදු 52ක් යනකොට ඕනතරම් තාක්ෂණය වෙනවා, අලුත් දේ වෙනවා. අවුරුදු 52ක් තියෙන දීර්ඝ කාලය. 69 ඉඳන්. අවුරුදු 69 ඉඳන් නේද? එතකොට මේ දීර්ඝ කාලේ මේකට වේගවත් ලෙස නවීකරණය කිරීමේ සලස්මක් අවශ්‍ය තිබුණා. හැබැයි තමුන්වහන්සේලා කාටවත් ඒක ප්‍රමුඛතාවයක් බවට පත් වුණේ නේ. 2007 දී ඉරාන රජයත් එක්ක යම් එකකතාවයකට ඇවිල්ලා ඩොලර් බිලියන 1.5ක් වේදම් කරලා මේ පිරිපාදු නවීකරණ කරන සලස්මක් ඇදුවා. ඉඩම් පවරා ගනු ලැබුවා. ව්‍යාපෘති කාර්යාලය නිර්මාණය කරා. හැබැයි 2007 ඉඳන් අද අවුරුදු 14ක් ගත වෙලා තිබෙනවා. ඒ පිරිපහදුව කඩා වැටෙනකන් නවීකරණය කරන්න ගත්තේ නැහැ. ඇයි? තමුන්නාන්සේලගේ ප්‍රමුඛතාවය ඒක තිබුණේ. අද අපේ රටේ ඩොලර් අර්බුදය, මේ ඇති වී තිබෙන විදේශ විනිමය අර්බුදය, මේ තෙල් ශේෂ්ත්‍රයේ ඇති වී තිබෙන අර්බුදයේ ප්‍රකාශනය. 1970 වාර්තානුව බැලුවොත් අපි 1970 දී තෙල් පිරිපහදු කිරීම සඳහා ආනයනය කරන ලද බොරතෙල් වල මිල, බොරතෙල් වල වියදම අපි නැප්තා ඇතුළු ඒ ආශ්‍රිත නිෂ්පාදන අපනයනය කරලා 45ක් උපයගෙන තිනවා ආපහු. අපේ ඩොලර් වියදමෙන් 45ක් තෙල් සංස්ථාව තමන්ගේ අතුරු නිෂ්පාදන අර උපයා ගන්න සමත් වී තිබුණා. අපිට නැව් තෙල් අංශයක් තිබුණා. අපිට විශාල ගබඩා සංකීර්ණයක් තිබුණා. දැන් මොකද්ද മന്ത്രിතුමනි සිදු වී තිබෙන්නේ? මේ කිසිදු දේශපාලකයෙකුට මෙතෙක් මේ පාලනය හොබවපු කිසිදු දේශපාලකයෙකුට මේ ගැන උදම්මනන්න හෝ මේ ගැන උද්දාමයෙන් කතා කරන්න වෙයි තිබෙන්නේ බදා වැළඳගෙන අඬන්න ඕන මේ පාලකයන් මේ රට අත්පත් කරපු විනාශය ගැන. එහෙම නෙවෙයිද? කාටවත් උදම් අනන්න පුළුවන්ද? උද්දාමයෙන් කතා කරන්න පුළුවන්ද? මේ රටටත් මේ ආර්ථිකයටත්
ඇති කරන ලද විනාශයේම ප්‍රතිඵලවල පිළිඹුවක් තමයි තෙල් සංස්ථාවට අත්පත් වූ ඉරණම ගරු මන්ත්‍රීතුමනි. මා නැවත කිව්වොත් අපිට ඉතාමත් වැදගත් ගබඩා සංකීර්ණතාවය දැන් ගබඩා 99ක් තිබෙනවා. මම දැක්කා උදේ ගම්මන්පිල ගරු ඇමතුමා එක්තරා සාකච්ඡාවකදී මා ඉතා විශාල උද්දාමයටපත් වූ ප්‍රවෘත්තියක් කියන්නම් කියලා කිව්වා. ඔබතුමාට මතකද දැන් රැස්වීමකදී ප්‍රවෘත්තියක් කියනවා ටැංකි මම අරන් ආවේ දැන් වගේ කියලා. මම ඉතින් කරේ තියන් ආවා කියලා. හරිද? දැන් මොකද ටැංකි වලට උනේ? දැන් මොකද ටැංකි වලට උනේ? මොනවා වුණත් මම ස්තුතිවන්ත වෙනවා චන්දිම වීරක්කොඩි අමාත්‍යවරයාට. ඔහු තෙල් සංස්ථාව අමාත්‍යවරයා හැටියට කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කරලා ටැංකි 16ක් නවීකරණය කිරීම සඳහා අනුමැතිය ගත්තා. ඒ කැබිනට් මණ්ඩලය අනුමත කරා. හැබැයි කයන්ත කරුණාතිලක හිටපු ඇමතුමා ඔබතුලා කැබිනට් මණ්ඩලයට ලංකාවේ පළවෙනි වතාවට අනුමත කරලද කැබිනට් පත්‍රිකාව අවලංගු කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යලි කැබිනට් පත්‍රිකාවක් ගෙනාවා. ඇයි මේ තෙල් ටැංකි සංකීර්ණ අපිට ප්‍රයෝජනයක් ගන්න අපි කටයුතු කරේ නැහැ. අදත් අපිට ගෙවන්නේ ටැංකියකට රුපියල් ඩොලර් 1000යි නේද? ටැංකි 100ක් තිබ්බ ඩොලර් ලක්ෂයයි අවුරුද්දකට. ඩොලර් 99000යි. හැබැයි අපි උතුරු නැගෙනහිරට තෙල් ප්‍රවාහනය කිරීම සඳහා යුද්ධ කාලේ ඒ ගබඩා සංකීර්ණයට ගෙවලා තියෙන ඊට වඩා වැඩි මුදලක් මෙහෙමයි කළා තිබෙන්නේ. ඒ නිසා අද තමුන්නාන්සලට කියන්න පුළුවන්ද මේ තෙල් ටැංකි සංකීර්ණ පිළිබඳව ගනු ලබන තීන්දුව කවරේද කියලා? එයි අද වෙනකොට තෙල් සංස්ථාව ණයයි ලංකා බැංකුවට සහ මහජන බැංකුවට ඩොලර් මිලියන 3400ක්. අද මේ තෙල් සංස්ථාවත් එක්ක තමයි මහජන බැංකුවේ සහ ලංකා බැංකුවේ පැවැත්ම තිබෙන්නේ. සියලුම ණයවර ලිපි නිකුත් කරන ලැබුවේ රාජ්‍ය බැංකු දෙක හරහා. මිලියන 3400 ඩොලර් මිලියන 3400ක ණයක් ඉර වෙලා තිබෙනවා. වසරකට 5%ක පොලිය බැගින් රුපියල් වලින් අපි පොලිය ගෙවනවා. මේවා තමයි ජනතාවගේ බර. මම දැනගන්න කැමති මේකට හොයන පිළිතුරු කුමක්ද? රාජ්‍ය බැංකු දෙකේ තස්ථාවර භාවයකට ඇති වී තිබෙනවා. අද තෙල් සංස්ථාව විසින් නිකුත් කළ ණයවර ලිපියකට අනිවාර්ය කරලා තිබෙනවා විදේශීය බැංකුවකින් 3%ක අපකරයක් ගන්න කියලා. Order please. Honorable Premnath Dolawatha to chair. ගරු මන්ත්‍රීතුමා කතා කරා. ඔව්. එතකොට තමුන්නාන්සේලා අද ලංකා බැංකුවේ මහජන බැංකුවේ තෙල් ආනයනය කිරීම සඳහා ණයවර ලිපියක් විවෘත කරනවා නම් විදේශ බැංකුවකින් 3%ක ගැරන්ටියක් ගන්න ඕන. මෙතන මේක අත්පත් කරලා තිබෙන්නේ. පහුගිය ජූලි මාසේ බොරතෙල් නැවක් ආව මෙට්‍රික් ටන් 90000ක. ගොඩ බා ගන්න බැරුව දවස් 6ක් වරායේ රස්තිය දුණා. ගොඩ ගා ගන්න බැරි වුණා. ඩොලර්නේ. අවසානයේදී මහ බැංකුවෙන් ගුණා තමන්ගේ විදේශ සංචිත වලින් ඩොලර් ප්‍රමාණයක් නිදහස් කරන්න. තවත් හදිසියෙ පෙට්‍රල් මිල දෙගෙන ගැනීමක් අවශ්‍ය වුණා. ටෙන්ඩර් කැඳව කවුරුවත් ටෙන්ඩරයට ඉදිරිපත් වෙන්නේ නැහැ. ජාත්‍යන්තර වශයෙන් බංකොලොත් තුණු රාජ්‍යයක් හැටියට බංකොලොත් තුණු තෙල් රාජ්‍ය සංස්ථාවක් හැටියට තමයි අද සනිටුවම් කරලා තිබෙන්නේ. දැන් තමුන්නාන්සලා මේ තත්ත්වය හමුවේ මොකද්ද කරන්න හදන්නේ? පෞගේදා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරා ගරු අමාත්‍යවරයා විශේෂයෙන්ම ගත්තොත් ඩොලර් බිලියන 2.5ක ණයක් ගන්න ඇමරිකානු සමාගමකින්. ඩොලර් බිලියන 2.5ක ණයක් ගන්න. පොලිය 7%යි. පොලිය 3%යි. කමිෂන් එක 7%යි. ඒ කියන්නේ කැබිනට් පත්‍රිකාව මාසතු තිබෙනවා ඩොලර් මිලියන 2500ක ණයක් ඇමරිකානු සමාගමකින් ගන්න. හැබැයි කමිටුව පත් කරේ ඩොලර් බිලියනයක් පිළිබඳව සාකච්ඡා කරන්න. ඩොලර් බිලියනයක ණයක් මුදලක් ගැනීම සඳහා තමයි කැමිටුවට බලය දුන්නේ. හැබැයි කැබිනට් පත්‍රිකාව වෙනවා ඩොලර් මිලියන 2500ක ණය මුදලක් ගන්න පොලි අනුපාතයක 3%යි. කොමිෂන් එක කොමිස් එක 7%යි. කොමිස් එක 7%යි කියන්නේ ඩොලර් මිලියන 175යි. ඩොලර් මිලියන 175 කොමිෂන් ගෙවන්න තමුන්නාන්සලා කැබිනට් මණ්ඩලය අනුමත කරා. ඩොලර් මිලියන 175ක් කියන්නේ රුපියල් මිලියන 35525යි. ඩොලර් එක 203ට බැලුවා. ලංකාවේ මොන ව්‍යාපෘතියටද රුපියල් මිලියන 35525ක රුපියල් 10,35,525 කොමිෂන් ගෙවන්නේ මොන ව්‍යාපෘතියක්ද මොන ණය මුදලක්ද? හැබැයි උදේගම්මන්පිල අනිත් තෙල් අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට දැම්මා තමුන්නාන්සලා කැබිනට් මණ්ඩලය අත උසලා අනුමත කරා.
රුපියල් මිලියන 35500ක් කොමිස් ගෙවන්න ණයක් ගන්න. ඔබ හිතනවා ඒවා මූල්‍ය සමාගමට විතරයි යන්නේ කියලා. නැහැ. ගොඩාක් අය මේ අතර බෙදිලා යන්නේ. මේ අර්බුදය හැමියොත් තමුන්නාන්සලා කටයුතු කරන්නේ එහෙමයි. ඊළඟ කනිතෙල් අමාත්‍යවරයා පහුගියදා කැබිනට් පත්‍රිකාවක් දැම්මා. මාගාව තිබෙනවා මේක ලංකා කනිතෙල් නීතිගත සංස්ථාව වෙත දිගු කාලීන ඇමරිකානු ඩොලර් ප්‍රතිමූල්‍යකරන පහසුකමක් ලබා ගැනීම කියන කැබිනට් පත්‍රිකාව. මේ කැබිනට් පත්‍රිකාවේ තමයි මේ කරුණු සඳහන් වී තිබෙන්නේ. ඒ කැබිනට් පත්‍රිකාවේ මොකද්ද කියන්නේ? පොලි අනුපාතික 3යි, සහන කාලය අවුරුදු 2යි, ආපසු ගෙවීම කාලය අවුරුදු 12යි, ණය සම්පාදන ගාස්තු, වෙනස් ගාස්තු ණය මුදලින් 7යි. ණය මුදලින් 7ක් කළමනාකරන ගාස්තු. රුපියල් මිලියන 35500ක්. ඉතින් මේ කැබිනට් මණ්ඩලය මේව අනුමත කරන්නේ. ඒ විතරක් නෙවෙයි ඊළඟ බලශක්ති අමාත්‍යවරයා කැබිනට් පත්‍රිකාවක් දැම්මා. අපේ රටේ තෙල් පනත සංශෝධනය කරන්න. ඇයි මේ කනිතෙල් පනත තමුන්නාන්සලා සංශෝධනය කරන්න කලබල වෙන්නේ? විශේෂම ගත්තොත් අපි දන්නවා 1961 අංක 28 දරන ලංකා කනිතෙල් නීතිගත සංස්ථා පනත සංශෝධනය කිරීම අමාත්‍ය මණ්ඩල සංදේශය 2021 4/29 අප්‍රේල් 29 වෙනිදා කැබිනට් මණ්ඩලය ඉදිරිපත් කරපු පත්‍රිකාව. මේ අප්‍රේල් 29 වෙනිදා කැබිනට් පත්‍රිකාවේ මොකද්ද කියන්නේ? අපේ රටේ තෙල් වෙළඳපොළ ඒකාධිකාරීත්වයක් තියෙන්නේ. අපි ඒකට පක්ෂපාතී. අපිට විශාල තෙල් වෙළඳපොළක් නැහැ. අපිට කුඩා වෙළඳපොළක් තිබෙන්නේ. ඒ නිසා අපි වගේ රටක බලශක්ති ක්ෂේත්‍රයේ රාජ්‍ය ඒකාධිකාරියක් විය යුතුයි. එහෙම නැත්නම් සිදුවෙන දේ තමයි බලශක්ති ක්ෂේත්‍රය අත්පත් කරගන්න කෙනා හෙට අපේ රට පාලනය කරනවා. ඉතින් බලශක්ති ක්ෂේත්‍ර අපේ රටේ රාජ්‍යයේ ඒකාධිකාරීත්වයක් තිබිය යුතුයි. ඒ නිසා අපේ රටේ තෙල් ගෙන්වීම, පිරිපහදු කිරීම, මිශ්‍ර කිරීම, ගබඩා කිරීම, බෙදා හැරීම රාජ්‍ය ඒකාධිකාරිය. නමුත් 2003 දී රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව මේ රාජ්‍ය ඒකාධිකාරිය කෙටි කාලයකට අවුරුදු 20කට බින්දා. 2003 දෙසැම්බර් ඉඳන් 2023 දෙසැම්බර් දක්වා තෙල් ගෙන්වීමටත්, ගබඩා කරන්නත්, බෙදා හරින්නත් IOC එකට බලපත්‍රයක් දුන්නා. මේ 2020 දෙසැම්බර් මාසයේ ඒ බලපත්‍රය අහෝසි වෙන්න ඕන හරිනම් අවුරුදු 20කට ලබා දීලා තිබෙනවා. ඒක විශේෂ විධිවිධාන පනතක් කරා දීපු බලයක්. ඒ නිසා අපේ රටේ අදත් ඒ බලය නැත්නම් ගේන්න පුළුවන්, තෙල් ගේන්න පුළුවන්, පිරිපහදු කරන්න පුළුවන්, මිශ්‍ර කරන්න පුළුවන්, ගබඩා කරන්න පුළුවන්, බෙදා හරින්න පුළුවන් තෙල් සංස්ථාවට විතරයි. අපි හිතන අපේ රටේ තෙල් ඒකාධිකාරීත්වයක් තියෙනවා රාජ්‍ය සතුව. යන් කවරක්වත් ඉස්සන්නේ අපේ රටේ ආරක්ෂාව, අපේ රටේ පැවැත්ම, අපේ රටේ ස්ථාවරභාවය රඳා පවතින තෙල් බලශක්ති වෙළඳපොලේ අපි ස්ථාවරද අපේ ඒකාධිකාරීත්වයක් තියෙනවද නැද්ද කියන සාධක මත දැන් මේ වෙනකොටත් බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා ඉන්දියාවට ගිහලා සාකච්ඡා කරමින් තිබෙනවා ඩොලර් මිලියන 500ක ණය මුදලක් ගන්න තෙල් ගේන්න. ඒහා බැඳි තෙල් ටැංකි සංකීර්ණ පිළිබඳ ගිවිසුම අත්සන් කරන්න නියමිතව තිබෙනවා. අපි දැනගන්න කැමති මේ පාර්ලිමේන්තුවට. දැන් මා දැක්කා දුමින්ද දිසානායක මන්ත්‍රීතුමා ඉතාමත් ආස්වාදජනක ප්‍රකාශ කරා. අපි ඔක්කොම එකතු වෙමු හොඳයි. හැබැයි කරුණා කරලා කියන්න IOC එකත් එක්ක අත්සන් කරන්න ගිවිසුම මොකද්ද කියලා. ඒ ගිවිසුම් මංගල එකතු වෙන්න බෑ. මොකද ඒ එකතු? ඒක නේ හොරා පොලිස් වගේ. එහෙම නෙමෙයි. එහෙනම් විනිවිදභාවයක් ගන්න මේ රටට. මේ ඩොලර් මිලියන 500 වෙනුවෙන් අද බැසිල් රාජපක්ෂ ඉන්දියාවේ කරන සාකච්ඡා මේ තෙල් ටැංකි සංකීර්ණේ. ඒක ඇත්ත ගත්තොත් 2003 අත්සන් කරලාද ගිවිසුම తాවකාලික ගිවිසුම. ඒක ඉතා පැහැදිලිව සඳහන් කර තිබෙනවා මාස 6ක් ඇතුළත දීර්ඝකාලීන ගිවිසුම අත්සන් කළ යුතුයි කියලා. ඒ ගිවිසුම අත්සන් කරන්නේ නැහැ. ඒ නිසා මේක අපේ. මේක ඇත්ත. හැබැයි තමුන්නාන්සලට පෞරුෂයක් නැහැ. මා කියන්නේ ආණ්ඩුවත් එක්ක ගහගන්න කියලා, ඉන්දියාවත් එක්ක ගහගන්න කියලා. හැබැයි අපි එකඟතාවයකට එන්න මොකද මෙතන කරන්නේ? දැන් 2003 ඉඳන් මේ දක්වා ගත්තත් අවුරුදු 18ක් ඔහෙ වහලා තියෙනවා. අර පහලා තියෙන තෙල් ටැංකි 15ක් විතර ප්‍රයෝජනට ගන්නවා. මේක දි รา පත් වෙමින් තිබෙන මේ රටේ ජාතික සම්පතක්. මේක සිරිමාව බණ්ඩාරනායක මැතිණියගේ රජේ පවුන් ලක්ෂ 2.5ක් දීලා නේද එංගලන්තෙන් පවරගත්තේ මේක. මොකද්ද මේක ඇති ඵලය? ඒ නිසා මේවා ඔහේ මලකඩ ගන්න කඩා වැටෙන තත්ත්වෙට තමුන්නාන්සලා ඇති කරලා තිනවා. තමුන්නාන්සලාගේ ආර්ථික ප්‍රමුඛතාවයන් මේක නෙවෙයි. මා කියන්න හැදුවේ තමුන්නාන්සේ ඊළඟ දවසේ ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව. මොකද්ද මේ කැබිනට් පත්‍රිකාවෙන් අපේක්ෂා කරන්නේ? පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල්, දැවිතෙල් ආදී khනිජ තෙල් නිෂ්පාදන හා විකල්ප ඉන්ධන ආනයනය, අපනයනය, පිරිපහදු කිරීම, විකිණීම, සැපයීම, නිෂ්පාදනය කිරීම, මිශ්‍ර කිරීම, බෙදා හැරීම සඳහා විධිමත් තෝරා ගැනීමේ ක්‍රමයක් යටතේ සුදුසුකම් ලබන පාර්ශ්වයන් වෙත අමාත්‍ය මණ්ඩලය අනුමැතියට මත අවසරපත් ලබා දෙන්න. ඒකද මොකද? තෙල් සංස්ථාවේ ඒකාධිකාරී බිඳින්න. 1961 අංක 1961 අංක 28 දරන පනත අනුව තෙල් සංස්ථාව ඒකාධිකාරී බිඳින්න බෑ. දැන් පනත සංශෝධනය කරන්න කැබිනට් මණ්ඩලයෙන් අනුමැතියක් ඉල්ලනවා. මොකක් වෙනුවෙන්?
පිරිපහදුව, ගෙන්වීම, ගබඩා කිරීම, බෙදාහැරීම මේ සියල්ලටම බලපත්‍ර දෙන්න අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය සහිත අමාත්‍යවරයාට බලය දෙනවා. මොකද මේ කරන්න හදන්නේ? දැන් තමුන්නාසලා දේශප්‍රේමීත්වයේ විශාල ලෙස තවරාගත්තු මහතුරු රටේ ජාතික ආරක්ෂාව, ජාතික උන්නතිය, ජාතික අභිලාෂයන් ඉස්සරහට තියලා කටයුතු කරනවා කියලා රටට දේශනා කරන මහතුරු මොකද කරමින් තිබෙන්නේ? තෙල් සංස්ථා මේ ඒකාධිකාරීත්වය බිඳීම සඳහා සැලසුම් කරලා තිබෙනවා. ඒ නිසා මා කියන්නේ අපේ රටේ ආර්ථිකය ගමන් කිරීමේ ඉතාමත් දරුණුම ප්‍රතිවිපාක තෙල් සංස්ථාව තුළින් පෙන්වනවා. අද තෙල් සංස්ථාවේ අර්බුදය අනිත් පැත්තෙන් අපිට පෙන්වනවා. ඊළඟ මම කතා කරන්න කැමති විදුලි බල මණ්ඩලය ගැන. ගරු මන්ත්‍රීතුමා තවත් විනාඩි දෙකක් ඔව් අවසන් වශයෙන් විදුලි බල මණ්ඩලය ගැන. දුමිත් සානායක ගරු රාජ්‍ය අමාත්‍යතුමාට මතක ඇති මා මෙතනදී ඇහුවා තමුන්නාන්සේගෙන් ඒ වෙනකොටත් විදුලි බල මණ්ඩලයත් තෙල් සංස්ථාවත් විසින් කෙරවලපිටිය බලාගාරයට LNG ගෑස් සැපයීම සඳහා නල පද්ධතිය සහ ගබඩා සංකීර්ණයක් වෙනුවෙන් ටෙන්ඩර් කැඳවලා තිබුණා. ඒ ලබා දෙනවද කියලා. ඔබතුමා මේ පාර්ලිමේන්තුවේ නැගිටලා කිව්වා කිසිදු සැකයකින් තොරව එම ටෙන්ඩරයට අනුව තමයි ප්‍රදානය කරන්න කියලා. හැබැයි කෙරවලපිටිය බලාගාරයත් ගෑස් සැපයීම ගෑස් නල පද්ධතියත් තාවකාල ඒක මුහුදේ පාවෙන ගබඩා සංකීර්ණයක් ඒ වගේ ගෑස් සැපයීමත් කැබිනට් මණ්ඩලයේ පත්‍රිකාවකින් ලබා දෙනවා කාටද? නිව් ෆෝර්ට්‍රස් එනර්ජි කියන සමාගමට. මා ගාව තිබෙනවා කැබිනට් පත්‍රිකාව විදුලි බල උත්පාදන පිරිවැය අඩු කිරීම සඳහා වෙස්ට් කෝස්ට් පවර් සමාගමේ ආයෝජනය කිරීම. කවුද අත්සන් කළා තිබෙන්නේ? අත්සන් කළා තිබෙන්නේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ. දැන් විදුලි බල මණ්ඩලයේ ව්‍යාපෘතිය කනිතෙල් සංස්ථාවේ ව්‍යාපෘතිය කැබිනට් පත්‍රිකාව අත්සන් කළේ බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුදල් අමාත්‍ය. මේ තියෙන කැබිනට් පත්‍රිකාව 2021 6/9 වෙනිදා ඉදිරිපත් කර කැබිනට් පත්‍රිකාව. ගරු දුමිත් දිසානායක. ඔව් දැන් මෙතුමා කියනවා ටෙන්ඩර් එක අවලංගු කරලා නැහැ කියලා. මමත් දන්නවා දැන් ක්‍රියාවලිය එනවා. මෙතුමා නෙමෙයි අමාත්‍යාංශ පැත්තේ වගකීමෙන් කියන්නේ අවලංගු කරලා නැහැ. ඉවලුෂන් එක. මමත් දන්නවා ටෙන්ඩර් එක අවලංගු කරලා නැහැ. හැබැයි ටෙන්ඩර් එක අවලංගු කරලා නැති වුණාට කැබිනට් පත්‍රිකාවෙන් අනුමැතිය ඉල්ලනවා. ඒ ටෙන්ඩර් එකේ ඇවිල්ලා තියෙන මිල ගණන් වැඩි ඊට වඩා අඩු මිල ගණන් වලට මේක දෙන්න පුළුවන් කියලා ටෙන්ඩර් එකේ තියෙන මිල ගණන් උද්දානවා. මම කියන්නේ ගරු මන්ත්‍රීතුමනි ටෙන්ඩර් එකක් කියන්නේ ඒක විවෘත කරලා ප්‍රදාන කරන තෙක් රහසක්. හැබැයි බැසිල් රෝහණ රාජපක්ෂ දන්නවා මොකද්ද? ඒ ටෙන්ඩර් එකේ ආපු මිල ගණන් කැබිනට් පත්‍රිකාව දාන්නේ මොකද්ද? තමුන්නාන්සලාට කියන්නම් මේකේ 8 වෙනි වගන්ති 8 වගන්ති මේක පැහැදිලිව කියන මොකද්ද? ටෙන්ඩර් එකේ තියෙන මිල ගණන් වලට වඩා අඩුයි කියලා. කොහොමද දන්නේ ටෙන්ඩර් එකේ මිල ගණන් එයා? එහෙනම් මේ ටෙන්ඩර් ක්‍රියාවලිය වැඩක් නැහැ නේ කවදාවත්. ඒ විතරක් නෙවෙයි ගරු මන්ත්‍රීතුමනි. මේකේ වැදගත්ම දේ කෙරවලපිටිය බලාගාරයෙන් 40යි ගෑස් නල පද්ධතියේ ගබඩා සංකීර්ණය විතරක් නෙවෙයි අවුරුදු 5කට ගෑස් සැපීමේ ඒකාධිකාරියක් දෙනවා ඇමරිකානු නිව් ෆෝර්ට්‍රස් එනර්ජි සමාගමට. අවුරුදු 5ක අධිකාරියක්. සාමාන්‍ය විදුලි බල ඉංජිනේරුවන් ඇස්තමේන්තු කරලා තිබෙනවා එහි වටිනාකම ඩොලර් බිලියන 5ක් වෙනවා කියලා. ඩොලර් බිලියන 5ක් කියලා කියන්නේ අපේ රටේ මෙතෙක් ගොඩනැගී තිබෙන විශාලතම ව්‍යාපෘතිය විශාලම ගනුදෙනුව මේක. අපි දන්නවා පෝර්ට් සිටි එකට ඩොලර් බිලියන 1.3යි. නොරොච්චොල්ල බලාගාරයේ ඩොලර් බිලියන 0.9යි. හම්බන්තොට වරායට ඩොලර් බිලියන 1.2යි. මෙතන ඩොලර් බිලියන 5යි. මම අවසන් කරන මන්ත්‍රීතුමනි ඩොලර් බිලියන 5ක ගනුදෙනුව. දැන් අපි එදත් මෙතන කිව්වා කරුණාකරලා මේ ගිවිසුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා. මේ ගිවිසුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ නැහැ. ඉදිරිපත් කරන්නේ නැතුවද විදුලි බල අමාත්‍යාංශ සිදු කරමින් තිබෙන මොකක්ද? මේ සඳහා විදුලි ඉංජිනේරුවන්ගේ සංගම විශාල වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවිලා තිබෙනවා. දැන් ඔවුන් වෘත්තීය ක්‍රියාමාර්ගය ප්‍රකාශයටපත් කළ තිබෙනවා අකුරට වැඩ කිරීම. දැන් තමුන්නාන්සලා කරන්න හදන්නේ මොකද්ද? ඒකේ සාමාන්‍ය අධිකාරිවරයා නේද? යා තවත් දීර්ඝ කරන්න මාස දෙකයි ඇවිල්ලා. තවත් දීර්ඝ කිරීම සඳහා තමුන්නාන්සලා සැලසුම් හදලා තිබෙනවා. විදුලි බල ඉංජිනේරුවන්ගේ සංගමේ ජේෂ්ඨ ලෙස වැඩ කරන බොහෝ නිලධාරි මාරු කරන්න සැලසුම් කරලා තියෙනවා. මා ගාව තියෙන විස්තර ඔක්කොම. අරයට දානවා මෙහෙට දානවා. මේක බිඳින්න සැලසුම් කරලා තිබෙනවා. තමුන්නාන්සලා තිබෙන්නේ මේ කෙරවලපිටිය බලාගාරයත් ගෑස් සැපයුමත් ගබඩා සංකීර්ණයත් නල පද්ධතියත් ඇමරිකානු සමාගමට දෙනවට විරුද්ධව විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන් විසින් කරන වෘත්තීය ක්‍රියාමාර්ග අඩපණ කිරීම සඳහා තමයි තමුන්නාන්සලා ක්‍රියාමාර්ග බවට පත් වී තිබෙන්නේ. ඒ නිසා බොහෝ අය එතනින් තැනට මාරු කරනවා. හරි සමහර අයට දීර්ඝ කිරීම දෙන්න හදනවා. මාස දෙකයි සාමාන්‍ය අධිකාරිය ඇවිල්ලා. තවත් දීර්ඝ කරන්න හදනවා. මොකද්ද මේ වෙලා තියෙන්නේ? Tamante හිතවාදී නිලධාරි කණ්ඩායමක් හදාගෙන මේ වැඩේ කරන්න යනවා. අවසාන වශයෙන් ගරු දුමින්ද දිසානායක අමාත්‍යතුමාට සම්බන්ධ වෙන කැබිනට් පත්‍රිකාවක් මා ගාව තිබෙනවා. විශේෂයෙන් ගත්තොත් තමුන්නාන්සේ කැබිනට් පත්‍රිකාවක් දාලා තින ඔමාන් රාජ්‍ය සමාගමක්
විසින් මෙගාවොට් 100ක ධාරිතාවමිතු සියඹලාන්ඩු සූර්ය බල උද්‍යානයක් ඉදිකිරීම කියලා. ඒ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළා තිබෙන්නේ 2021 4යි 10යි 14. මම අහන්න මෙච්චරයි. අපි සූර්ය බල ශේෂ්ත්‍රයට යන්න ඕන. හැබැයි තමුන්නාසලා යම් මේ ශේෂ්ත්‍රයට ආයෝජනයන් කැඳවීම සඳහා යම් ප්‍රතිපාදන ලබා දීමේ විධිමත් කමිටුවක් පත් කරලා තිබෙනවා. සමහර යෝජනා කැඳවලා තිබෙනවා. හැබැයි එක පැත්තකින් යෝජනා කැඳවනවා විධිමත් කමිටුවක් පත් කරලා තිබෙනවා කැබිනට් මණ්ඩලය වෙනම දෙනවා. මේක සාධාරණද? ඉතින් මෙයාටත් එන්න පුළුවන් කැබිනට් මෙයාටත් එන්න පුළුවන් ඒ යෝජනාවක් අරගෙන ප්‍රතිපාදන කමිටුව ප්‍රතිසම්පාදන කමිටුවට. ඔව් ගරු මන්ත්‍රීතුමා අවසන් කර ගරු මන්ත්‍රීතුමා අවසන් කරනවා මෙතුමා උත්තරින් මගේ හා කියලා නතර වෙන්න. එතුමාගේ උත්තරේ ඊට දීලා ඔබතුමා අවසන් කරා නම් හරි. ඔව්. ඔව්. ඔය යෝජනාව ගරු මන්ත්‍රීතුමනි G2G ගවර්න්මන්ට් ටු ගවර්න්මන්ට් ආපු යෝජනාවක්. ඕමාන් ආණ්ඩුවෙන් තමයි යෝජනාව ආවේ. නමුත් අපි ওই කැබිනට් පේපර් එක අයින් කරගත්තා. මොකද අපි දැන් ප්‍රොපෝසල්ස් කෝල් කරලා තියෙන නිසා. බොහොම ස්තුතියි. එනම් මන්ත්‍රීතුමා අවසන් කරනවා. ඒ කියන්නේ මම කියන්නේ දැනට විදුලි බල මණ්ඩලයේ මේ පුනර්ජීවනීය බලශක්ති ශේෂ්ත්‍රය සඳහා යෝජනා කැඳවීම සඳහා විධිමත් කමිටුවක් පත් කරලා තිබෙනවා. අන්නේ කමිටුව හරහා මේ ප්‍රදානයන් සිදු කරන්න. එහෙම නැත්නම් යටින් යන ඩීල් ගනුදෙනු නතර කරන්න. මේක ඕමාන් රජය හරහා ආවට අතර මේක ඕමාන් වල පෞද්ගලික කම්පැනි එකක්. බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමනි.